සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානම් වෙන්නේ තිලෝගුරු ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවයේ පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්නත් නිවැරදි වුණ මෙලව ජීවිතයක් තුලින් සුගතිගාමී වූ පරලොව ආයති භවයකින් සැනසෙන්නත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධීන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඊ타ම ඉක්මන් භවයක උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ සංසාරයෙන් එතර වීමේ බලාපොරොත්තුවත් ඇතුවයි. ඒ උතුම් බලාපොරොත්තු උතුම් ප්‍රාර්ථනා ඒ ආකාරයෙන්ම මුදුන්පත් කර ගැනීම සඳහා මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්නතුනි අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ ධම්මපද පාළියේ ප්‍රකීර්ණක වර්ගයේ සඳහන් වන භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළ තවත් උතුම් ගාථා රත්නයක්. මත්තා සුඛ පරිච්ඡාගා පස්සේචේ විපුලං සුඛං චජේ මත්තා සුඛං දීරු සම්පස්සං විපුලං සුඛං. මේ ගාථා රත්නයේ සරල තේරුම තමයි මහත් වූ සැපයක් බලාපොරොත්තු වෙන කෙනෙක් ජීවිතයේ ලැබෙන සුළු සුළු සැප අත්හැරිය යුතුයි කියන එක. සුළු සැපය මද සැපය අත්හරින කෙනා මහත් වූ සැපයක් ලබනවා. මේ උතුම් ගාථා රත්නය දේශනා කොට වදාළේ සුවිශේෂී කාරණාවක් පැහැදිලි කරමි. පින්නතුනි අපේ බුදුරජාණන් වහන්සේ රජගහනුවර වැඩ ඉන්න කාලේ විශාලා මහනුවර ත්‍රිවිධ බයක් ඉපදිලා තිබුණා. දුර්භික්ෂ බය, අමනුෂ්‍ය බය, රෝග බය. ඉතින් මේ වාගේ ත්‍රිවිධ බයක්. විශාලාවට කොහොමද මේ වාගේ ත්‍රිවිධ බයක් ඇති වෙන්නේ? අවාසනාවන්ත කාලයක් ඇති වෙන්නේ. විශාලාව කියලා කියන්නේ හරියට මිහිබට දිව්‍ය ලෝකයක් වගේ. හැම අතින්ම සුන්දර ශාස්ත්‍රීය නගරයක්. පින්නතුනි ඊටාම සමගි සම්පන්න ජනවර්ගයක් ජීවත් වෙච්ච රාජ්‍යයක්. විශාලා මහනුවර රජවරුම හිටපු බව සඳහන් කරනවා 7707 දෙනෙක්. ඒ රජවරු 7707 දෙනාටම ඒ ප්‍රමාණයටම මාලිගා, ඒ ප්‍රමාණයටම උයන් වතු, ඒ ප්‍රමාණයටම පැම්පකුණු, මේ ආදී සියල්ලම පෞද්ගලිකව වෙන වෙනම තිබුණා.
දියුණුව අතින් ඊටාම උසස් තැනක, සාර ධර්ම අතින් ඊටාම ඉහළ තැනක, ආරක්ෂා සම්පත්තිය අතිනුත් එහෙමයි. ඔවුන් විසින්ම හදාගත්ත සුවිශේෂී නීති පද්ධතියක් තිබුණා. සප්ත අපරිහානීය ධර්ම. එන්නේ මේ අපරිහානීය ධර්ම මනවින් ක්‍රියාත්මක කළා ලිච්ඡවින්. ඉත ලිච්ඡවි කියලා නම හැදුනේ කොහොමද? මේ ආදී කාරණා දීර්ඝව සාකච්ඡා කරන්න තියෙන කරුණු. කෙසේ වෙතත් මිහිබට දෙව්ලොවක් හා සමාන මේ සුන්දර රාජ්‍යයේ වර්ෂාව නැති වෙලා දුර්භික්ෂය නිසා රෝග බය, අමනුෂ්‍ය බය, මේ ආදී ත්‍රිවිධ බයක් ඉපදුනා. මිනිස්සු මැරෙන්න පටන් ගත්තා. වර්ෂාව නැහැ. ඒ නිසා ජලය නැහැ. ගොවිතැන්පත් කරගන්න හැටියක් නැහැ. මිනිස්සුන්ට කන්න බොන්න නැහැ. මිනිස්සු සාපිපාසාවෙන් මැරෙන්න ගත්තා. මැරෙන මිනිස්සු ආදාහනය කරන්න කෙනෙක් නැතුව ගියා. මුල් කාලේ කෙරුණා. පස්සෙත් හැරුණා. හැමෝටම ඒ අපහසුතාවයට මූණ පාන්න සිද්ධ වෙලා. දැන් හැම තැනම විස බීජ, මල කඳන් තැන තැන මහ පොළොව උඩ කුණු වෙනවා. ඒ විස බීජත් එක්ක මිශ්‍ර වෙච්ච වාතය හමාගෙන යනකොට හැමෝටම විස බීජ පැතිරුණා. හැමතැනම විස බීජ පැතිරුණා. අහි වාතක කියන රෝගය පැතිරෙන්න ගත්තා. විශාලා මහනුවර ඊට අවාසනාවන්ත තත්වයකට මුහුණ පෑවා. තාම යන්තම් ජීවිත රැකගෙන හිටපු මිනිස්සු කල්පනා කළා මේ රජුගේ අධාර්මික කටයුතු නිසා තමයි රටකට මෙහෙම වෙන්නේ. එහෙම හිතලා ඒ මිනිස්සු රජමාලිගාවට වටේට එකතු වෙලා රජුරවන්ට මේ කාරණාව මතක් කළා. හත්මුතු පරම්පරාවක් තිස්සේ ඊටාම ශාස්ත්‍රීය මේ රාජ්‍යයට කවදාවත් මෙහෙම වෙලා නැහැ. සාමාන්‍යයෙන් රටකට මේ වගේ විපතක් වෙන්නේ රජුන්ගේ අධාර්මික පැවතුම් නිසා. ඉතින් එහෙම සඳහන් කරාම ප්‍රධාන රජු සඳහන් කරනවා මගේ කිසිම වරද අපේ නීති කෙටුම්පත්වල වරද නොමනා අසභ්‍ය හැසිරීම රටාවල් තියෙනවා නම් ඉදිරිපත් කරන්න කියලා. නමුත් පින්නතුනි ඒ පිළිබඳව විමර්ශනය කළත් එහෙම කියන්න කිසිම වරදක් නැහැ. අන්තිමට සියලු දෙනා තීරණය කළා මේකට අපි මොකද කරන්නේ? සමහර අය කතා කරලා ෂට් ශාස්ත්‍රවරු ගැන කිව්වා. ඒ අය තම තමන් කැමති විදිහට ශාස්ත්‍රවරුන්ගේ නම් සඳහන් කළා. අහවල් ශාස්ත්‍රවරයා ගෙන්නමු. ඒ අයගේ සම්ප්‍රාප්තියම මේ රටේ යහපත උදෙසා හේතු වෙනවා කියලා. ඔය අතර මහා ලිච්ඡවි බිම්බිසාර රජුරුවත් එක්ක බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා ධර්ම ශ්‍රවණය කරලා සෝවාන් වෙච්ච කෙනෙක්. මහා ලිච්ඡවි මතක් කළා අපි බුදුරජාණන් වහන්සේ වැඩමවමු. උන්වහන්සේ මහා කාරුණිකයි. උන්වහන්සේ මහා ගුණවත්. උන්වහන්සේ මහා සිල්වත්. ඒ මහා පුරුෂයන්න් වහන්සේ මේ රටට වැඩමෙව්වොත් මේ රටේ මේ අවාසනාවන්ත කාල පරිච්ඡේදය එතනින්ම නිමා වෙනවා කියලා. සියලු දෙනා මේකට කැමති වුණා. ප්‍රශ්නයක් ඉතුරු වුණා. කවුද ආරාධනාවට යන්නේ? ඒක මහාලි ලිච්ඡවීටම බාර වුණා. තෑගි භෝග බොහෝ දේවල් ඔහුට රැස් කරලා දුන්නා.
ඔහු සමග යන්න පිරිසක් සූදානම් කළා. ඒ සියල්ල ගෙනහිල්ලා බිම්බිසාර රජුරවන්ට සන්තෝෂං හැටියට දීලා බිම්බිසාර රජුරුව ලව්වා බුදුරජාණන් වහන්සේට ආරාධනා කරවගන්න එකයි පරමාර්ථය. මහා ලිලිච්ඡවි රජතුමා බිම්බිසාර රජුරුව මුණ ගැහිලා තමන් මූණ දීලා ඉන්න අවාසනාවන්ත තත්වය කියලා මතක් කළා භාග්‍යතුන් වහන්සේ වැඩමවල දෙන්න කියලා. බිම්බිසාර රජුරුව ඔවුන්ට සඳහන් කළා උඹලගේ ආරාධනාව උඹලම කරගනින්න කියලා. මහා ලිලිච්ඡවි ඇතුළු පිරිස තීරණය කළා කවුරුවත් අවශ්‍ය නැහැ. අපිම යන්. ඒ මහා මුනීන්ද්‍රයන් වහන්සේ මහා කරුණිකයි. බුදුරජාණන් වහන්සේට ආරාධනාව කළා. බුදුරජාණන් වහන්සේ ආරාධනාව පිළිගත්තා. රජවරුන්ට බොහොම සතුටුයි. ඒ අය ආරාධනාව කරලා ආපහු පිටත් වුණා. බුදුරජාණන් වහන්සේගෙන් දිනවකවානු ලබා ගත්තා. පස්සේ බිම්බිසාර රජුරුව ඇවිල්ලා අහනවා ස්වාමීනි විශාලාවට වඩින්න ආරාධනාව බාරගත්තද කියලා. ඔව් මහරජා. එහෙනම් ස්වාමීනි මදක් ඉවසන්න. වඩින කාලයේ මම දන්වන්නම්. බිම්බිසාර රජුරුව බුදුරජාණන් වහන්සේට එහෙම සඳහන් කරලා රජගහ නුවර ඉඳලා ගංගා නදිය ගාවට යොදුන් 5ක් මාර්ගය සම්පූර්ණ පිළිසකර කළා. විශාලාවටම යොදුන් 8යි රජගහ නුවර ඉඳලා. යොදුන් 5ක් මාර්ගය රජුරුව සම්පූර්ණ පිළිසකර කරලා මහ පොළොව උදුළු ගාලා වලවල් පුරවලා කඳු ගැට කපලා සුදු එළිය අතුරලා සම්පූර්ණයෙන්ම සමතල කළා. පන්සල් 5ක් හැදුවා. හේතුව අපේ බුදුරජාණන් වහන්සේ දවසකට වඩින්නේ යොදුනයි. ඒක භාග්‍යතුන් වහන්සේගේ සිරිත. ඉතින් ඒ නිසා යොදුනක් වැඩලා නතර වෙන හින්දා යොදුනෙන් යොදුනට පන්සල් හැදුවා. බුද්ධ ප්‍රමුඛ 500ක් දෙනා වහන්සේට වැඩෙන්න. සෑම පන්සලකම රාත්‍රී ස්ථාන, දිවා ස්ථාන, සතපෙන ස්ථාන, ආහාර පාන මේ සියල්ලම පිළියෙල වෙනවා. මේ සියල්ලම පිළියෙල කරලා මාර්ගයේ සකසලා තොරන් බැඳලා පුන් කලස් තියලා දජ පතාක හිටවලා මල්වැල් කොඩිවැල් ඇදලා කෙසෙල් තොරන් හදලා මනාව සුන්දර මාර්ගයක් සියලුම වැඩ නිමා කරලා බිම්බිසාර රජු මල් නෙලවලා වේළුවනාරාම සුගන්ධ කුටියේ දොරටුව ළඟ ඉඳලා පළවෙනි යොදුන නිමා වෙනකන් එකම මල් පාවඩයක් කියලා තිනවා. මේ සියල්ලම සූදානම් කරලා බුදුරජාණන් වහන්සේට ආරාධනා කළා ස්වාමීනි විශාලාවට වඩින්න කාලය හොඳයි. පාත්‍ර සිවුරු අරගෙන 500ක් භික්ෂුන් වහන්සේලා පිරිවරාගෙන භාග්‍යතුන් වහන්සේ විශාලා මහනුවර පීඩාවටපත් වෙලා ඉන්නේ. ජනතාවට පිහිට වෙන්න වඩින ගමන ආරම්භ කරන්න සූදානම්. බිම්බිසාර රජු බුදුරජාණන් වහන්සේට එළලා තිබුණ මල් පාවඩේ භාග්‍යතුන් වහන්සේ සිරිපා ධාතුව මල් මත තැබුවාම සඳහන් කරන්නේ ධන මඩල දක්වා සිරිපතුල මල් වල එරිලා ගියා කියලා. ධන මඩල දක්වා යට යනවා මල්. මොනතරම් මල් ප්‍රමාණයක් තියෙන්නේ නැද්ද? යොදුනක් මල් පාවඩේ. භාග්‍යතුන් වහන්සේ මල් පාවඩෙන් එදා පළවෙනි යොදුන වැඩලා
කල් වේලාසනින් භාග්‍යතුන් වහන්සේ විවේක ගන්න සූදානම් කරලා තිබ්බ තැන විවේක ගත්තා. දෙවනි දවසෙත් ගමන් ආරම්භ කරන්න සූදානම් වෙනකොට අර මල් පාවඩේ එහෙම්ම මෙලලා බුදුරජාණන් වහන්සේගේ ශීර්ෂ ධාතුවට ඉහළින් කුඩ දෙකක් ඉහළලා තිබුණා. කුඩයක් උඩ කුඩයක්. රහතන් වහන්සේලාගේ හිසට ඉහළින් මනාව සකසපු එක කුඩයක් ඉහළලා තිබුණා. දවස් 5ක් ගත වෙනකොට බුදුරජාණන් වහන්සේ බිම්බිසාර මහරජුරුවන්ගේ මහා පූජාවෙන් පුද සත්කාර ලැබමින් ගංගා නදිය ළඟට වැඩම කොට වදාලා. භාග්‍යතුන් වහන්සේ විශාලා නුවරට වැඩම කරවීම සඳහා බිම්බිසාර මහරජුරු නැව් දෙකක් ලං කරලා එකට කරලා බැඳලා සප්ත රතනයන්ගෙන් සරසලා මැද භාග්‍යතුන් වහන්සේ ඇතුළු මහා සංඝ රත්නයේට අසුන් පනවලා දිව්‍ය විමානයක් වගේ බුදුරජාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය නැවට වැඩියට පස්සේ බිම්බිසාර මහරජුරු නැව පිටිපස්සෙන් කරවටක් ගංගා ජලයට බැස්සා. තමන්ගේ කරවටක් ජලයේ ගෙලිච්ච රජුරු බුදුරජාණන් වහන්සේට අඬ ගහලා කතා කරලා දෝත දරාගෙන කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ විශාලාවෙන් අතර වෙන්න නම් එපා. බුදුරජාණන් වහන්සේ නැවත සවැත් නුවර රජගහ නුවරට වඩින තාක්කල් බිම්බිසාර ගම් යුරට වෙලා බලාගෙන ඉන්නවා කියලා. බුදුරජාණන් වහන්සේ ලිච්ඡවීන්ගේ රාජ්‍යයට විශාලා මහනුවරට කෙමෙන් කෙමෙන් ළඟා වෙනවා. ලිච්ඡවි රජවරු බිම්බිසාර රජුරුවන්ගේ පූජාවට නොදෙවෙනි පූජාවක් තමයි ලෑස්ති කරලා තිබුණේ. හැම අතින්ම බිම්බිසාර රජුරුවන්ගේ පූජාවට වඩා ඒ පූජාව උසස්. බුදුරජාණන් වහන්සේ වඩිනකන් රාජරාජ මහා මාත්‍යවරු ගම් යුරේ බලාගෙන නැව යුරට සේන්දු වෙන්න ලං වෙනකොට ලිච්ඡවි රජවරු කරවටක් ගංගා නදියේ බැහැලා බුදුරජාණන් වහන්සේ පිළිගත්තා. නැව හෙමින් හෙමින් යුරට ලං වුණා. බුද්ධ ආසනයෙන් නැගී හිටපු භාග්‍යතුන් වහන්සේ දකුණු ශ්‍රී පාදයේ පෙරට තියලා නැවෙන් බිමට වඩිනකොට විශාලා මහනුවර පැත්තේ උරට සිරිපා ධාතුව තබනවත් එක්කම මහා කළු මේඝ වලාවන් නැගිලා මෙතෙක් විශාලාව වියලිලා තිබුණේ දුර්භික්ෂය නිසා එක මොහොතින් ධාරානිපාත පොකුරු වෙහි වැක්කිරෙන්න පටන් ගත්තා. මිනිසුන්ගේ දන මඩල දක්වා මිනිසුන්ගේ ඉන දක්වා මේ වාගේ ප්‍රමාණයෙන් උස්වෙච්ච ජල කඳන් ඇවිල්ලා විශාලා මහනුවර සම්පූර්ණයෙන් සෝදලා පිරිසිදු කෙරුවා. මල කඳන් මිනි යටකැලි මේ සියල්ලම සෝදලා ගෙනහිල්ලා ගංගා නදියටම දැම්මා. පින්නතිනි මේ පොකුරු වෙහි මොනවටද පොකුරු වෙහි කියලා කියන්නේ? පොකුරු වෙහි කියලා කියන්නේ භාග්‍යතුන් වහන්සේගේ පුණ්‍ය මහිමේ නිසා වැටෙන වරුසාවක්. විශේෂත්වයක් තියෙනවා. ධාරානිපාත වෙහි වහිනකොට කෙනෙක් අකමැති නම් තෙමෙන්න අකමැති අය කවුරුවත් තෙමෙන්නේ නැහැ. තෙමෙන්න කැමති අය විතරයි තෙමෙන්නේ. ඒක තමයි මේ වැස්සේ තියෙන විශේෂම කාරණාව.
විශාලාවට භාග්‍යතුන් වහන්සේ වඩින්නත් ඉස්සරලා පවිත්‍රයි විශාලාව. දැන් බුදුරජාණන් වහන්සේ වඩිනකොට මහේශාක්‍ය දෙවිවරුත් වඩිනවනේ. ඉතින් භාග්‍යතුන් වහන්සේගේ බුද්ධානුභාවයයි මහේශාක්‍ය දෙවිවරුන්ගේ ආනුභාවයයි ආර්ය මහා සංඝරත්නයත් වැඩ ඉන්නවා. අමනුෂ්‍යයන්ට තාමත් විශාලාවේ රැඳිලා ඉන්න පුළුවන් කමක් නැහැ. ආන්ගේ නිසා අමනුෂ්‍යෝ වහාම විශාලාවෙන් අයින් වුණා. නමුත් තවත් පිරිසක් ඉතුරු වෙලා සැඟවිලා ඉන්නවා. ලිච්ඡවි රජවරු භාග්‍යතුන් වහන්සේගේ ශීර්ෂ ධාතුවට එහෙලින් කුඩ 4ක් ඉහෙළුවා. රාතන් වහන්සේලාට කුඩ 2ක් ඉහෙළුවා. ඊටාම උතුම් පූජාවක් පවත්වමින් යදුන් 3ක් විශාලා නුවර දක්වා දවස් 3කින් බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයේ වැඩම කෙරෙව්වා. නගර මැදයේ තියෙන ඔවුන්ගේ රැස්වීම් ශාලාව මනාව පිරිසිදු කරලා සුවඳ පිරිබඩ කරලා වියන් බැඳලා ලෞතර බුදුරජාණන් වහන්සේ පිළිගන්න සුදුසු ආකාරයෙන් මනවින්ම සකසලා තිබුණ දිව්‍ය විමානයක් වගේ. භාග්‍යතුන් වහන්සේ ඒ ශාලාවේ පනවපු ආසනයේ වැඩ ඉඳගෙන අග්‍රපස්ථායක ආනන්දයන් වහන්සේ කැඳවලා ආනන්දයන් වහන්සේට භාග්‍යතුන් වහන්සේගේ පාත්‍රයට පැන් අරන් එන්න කියලා ඒ පැන් පාත්‍රයේ නැවතවතාවක් ආනන්දයන් වහන්සේට පිළිගන්වලා රතන සූත්‍රය ආනන්ද හාමුදුරන්ට ඉගෙනුවා. අපේ බෞද්ධ ජනතාව මේ වෙනකොට තම තමන්ගේ වයස් මට්ටම් ගැන එක එක්කෙනා හිතලා කල්පනා කරලා බලන්නකො රතන සූත්‍රයේ පාඩම් නැති කී දෙනෙක් ඉන්නවද කියලා. තමන්ගෙන් පෞද්ගලිකව වහන්න රතන සූත්‍රයේ පාඩම්ද කියලා. තුනුරුවන්ගේ අනන්ත ගුණාන්තර්ගත වෙච්ච මේ වාගේ මහා ත්‍රිවිධ බයක් නැති කරපු ඕනෑම කෙනෙකුට නිවැරදිව සත්‍යයනා කරලා මහා ආශිර්වාදයක් ලබන්න පුළුවන්. නිමක් නැති රත්නත්‍රයේ ಗುಣ කියවෙන රතන සූත්‍රය පාඩම් නැතුව මෙරිලා යනවනම් ඒක ලබාගත් මේ ශ්‍රේෂ්ඨ ජීවිතයට තමන් විසින් කරන අසාධාරණයක්මයි. බුද්ධාන්තරය තුල ඉපදිලා රතන සූත්‍රයේ පාඩම් නැතුව මැරෙනවා. ඊටත් වඩා තව අවාසනාවන්තයි ඉතිපිසෝ පාඨයේ තේරුමවත් නොදැන මැරෙන බෞද්ධයෝ කොයිතරම් ඉන්න බෞද්ධ රටක්ද මේක. ඒ පිළිබඳව කතා කරන්න ගියොත් කරුණු රාශියක් සාකච්ඡා කරන්න ඕනේ. කෙසේ වෙතත් මේ තරම් මහානුභාව සම්පන්න රතන සූත්‍රය ආනන්දයන් වහන්සේට භාග්‍යතුන් වහන්සේ ඉගෙනුවා. වෙහෙසෙන්න දෙයක් නැහැනේ උගන්වන්න. එකපාරයි. බුදුරජාණන් වහන්සේගේ එක වචනයක් ආනන්දයන් වහන්සේට වචන 60000කින් වැටහෙනවා කියලා සඳහන් කරන්නේ. තරම්ම ධාරණ ශක්තියක්. සාරිපුත්තයන් වහන්සේ වැඩ ඉන්නකොට ධර්ම භාණ්ඩාගාරික බවට පත් වෙන්නේ හින්දා. රතන සූත්‍රය උගන්වලා ඒ පාත්‍රයේ තියෙන පැන් පිරිත් කර කර විශාලා වටේට ඉහින්නයි භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ. ලිච්ඡවි කුමාරවරුත් එක්ක යම් තැනක නතර වෙලා රතන සූත්‍රයේ පළවෙනි ගාථා රත්නය යං කිංචි විත්තං යං කිංචි මේ ගාථා රත්නයේ යං කිංචි කියන පදේ කියලා ඉවර වෙලා පැන් ටික අහසට විසි කරාම සඳහන් කරනවා මෙතෙක් විශාලාවේ සැඟවිලා හිටියනම් යම් අමනුෂ්‍ය ප්‍රජාවක් මේ පැන් ගිහිල්ලා ඒ සියලු දෙනාගේ මැඟට වැටුණා කියලා. ඔවුන්ට තවත් කොතරම් රැඳෙන්න අපහසු වුණාද? වාසල් පවුරු බිඳගෙන දීවා කියලා සඳහන් කරන්නේ.
දැන් තේරෙනවද මේ උතුම් සූත්‍ර දේශනාව කොයිතරම් වටිනවද කියලා? රතන හේවත් රුවන් සූත්‍රය. තුනු රුවන් ගැන ලෝකයේ තියෙන අද්විතීයම මාණික්‍ය රතනයන් තුනේ ගුණය සාකච්ඡා කරන සූත්‍ර දේශනාව. ඒකයි රුවන් සූත්‍රය කියලා කිව්වේ. දවසකට වතාවක්වත් සජ්ජායනා කරන එක Tamanට මොන තරම් ලාභයක්ද? යං කිංචි කියලා පෙන් ටික අහසට විසි කරනකොට සියලුම මනුෂ්‍යෝ දීවා. ආනන්දයන් වහන්සේ රට පුරාම පිරිත් පැන් ඉස්සා. විශාලාවේ තිබිච්ච අමනුෂ්‍ය බය නැහැ. රෝග බය සංසිඳුණා. යං කිංචි කියලා පැන් ඉහිනකොට අමනුෂ්‍යෝ දීවා. ඊළඟ වතාවේ පැන් ටික අහසට විසි කරාම දැනට විශාලාවේ යම් තැනක රෝගී වෙච්ච පිරිසක් හිටියද ඒ සියලු දෙනාගේම ශරීරයේ ඒ පැන් වැටුණා කියලා කියනවා. දිව්‍යමය බෙහෙතක් ලැබුණා වගේ මොහොතින් රෝගීන් නැගිටින්න පටන් ගත්තා. ඔවුන් සියලු දෙනාම කාරණාව දැනගෙන සාදු සාදු කිය ආනන්ද හාමුදුරන්ගේ පිටිපස්සෙන් පෙළ ගැහුණා. ආනන්දයන් වහන්සේ රට වටේම පැන් ඉහලා. විශාලා මහනුවර වටේම පැන් ඉහලා. බුදුරජාණන් වහන්සේ ළඟට රැස් වෙනකොට විශාල පිරිසක් කූටාගාර ශාලාවට තමන් වහන්සේත් එක්ක ඇවිල්ලා රැස් වුණා. විශාල පිරිසක් දෙවියෝ රැස් වෙලා මේ අති උතුම් සූත්‍ර දේශනාව ලෞතර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛ ධාතුවෙන් 7 වතාවක් දේශනා වුණා. විශාලාව පෙර තිබුණ තත්ත්වයටපත් කළා. සියලු කටයුතු නිමා කරලා අපේ බුදුරජාණන් වහන්සේ රජවරුන්ට දැන්වා ලිච්ඡවීනි මම රජගහනුවර වඩින්න ඕනේ. අපේ භාග්‍යතුන් වහන්සේ කරුණ දැනුවත් කරාම යම්සේ තමන් වැඩමවගෙන ආපු පෙරහැර යම්සේද ඊට වඩා අති උත්කර්ෂවත් අන්දමේ පෙරහැරකින් යදුන් 3ක් භාග්‍යතුන් වහන්සේ වැඩමුවා. බුදුරජාණන් වහන්සේ ගංගා නදියේ ඌර ළඟට ළඟා වෙනකොට මුළු ගඟ ජල තලයේම පංච වර්ණ පුෂ්පයන්ගෙන් සරසලා රත්තරන් නැව් රිදී නැව් රුවන් නැව් ගෙනල්ලා ගම් යුරේ නතර කරලා ජලයේ යටින් ගලාගෙන යන මල් පිටි එහෙම්මම රැඳිලා තියෙනවා බුද්ධ අනුභවයෙන්. නාග ප්‍රජාව කල්පනා කළා මිනිස්සු භාග්‍යතුන් වහන්සේට මහ පූජාවක්. අපිත් පූජා කරන්න ඕනේ. බුදුරජාණන් වහන්සේට ආරාධනා කරනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මිනිසුන්ට විතරක් නෙමේ අපටත් අනුකම්පා කරන්න. දෙවියන්ට විතරක් නෙමේ නාගයන් වෙච්ච අපටත් අනුකම්පා කරන්න. ස්වාමීනි මේ නැව් වලට වඩින්න. අපි හදාපු අපි ගෙනාපු නැව්. බුදුරජාණන් වහන්සේ බුද්ධ රූප 500ක් මවලා නැව් 500ම වඩා හිඳෙව්වා. 499ක් වඩා හිඳවලා එක නැවකට භාග්‍යතුන් වහන්සේ වැඩියා. සෑම නැවකම 500 මහා සංඝරත්නය වඩා හිඳෙව්වා. ඒ හැම නැවකම ඉන්නේ මවාපු රූප. හැබැයි බුදුරජාණන් වහන්සේත් එක්ක වැඩපු පියවි මහා සංඝරත්නය හැම නැවකම එක නමක් වැඩ ඉන්නවා. ඊටමත් අපූර්වට දෙලිහි මේ රන් රුවන් නැව් ගංගා නදිය මැදට යාත්‍රා කරනවා. ජලතලයේ මත විසිරෝපු මල් එහෙම්මම තියෙනවා. ඒ මල් අතරින් මේ යාත්‍රා ගමන් කරනවා. ගඟ මැදට ගියහම නාගරාජවරු භාග්‍යතුන් වහන්සේට නැවත කතා කරනවා. ස්වාමීනි
නාග ලෝකයට වැඩලා අපිට අනුකම්පා පිණිස දහම් දේශනා කරලම වඩිමු කියලා. බුදුරජාණන් වහන්සේ ඒ අයත් එක්ක නාග ලෝකෙට වැඩියා. රාත්‍රියක් පහන් වෙනකන් නාගයින්ට ධම් දේශනා කළා. උදේට නාගරාජවරු දිව්‍යමය ආහාර පාන ආදීන් භාග්‍යතුන් වහන්සේට පූජා පැවැත්වුවා. බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නය දිව්‍යමය ආහාරයෙන් සන්තර්පණය කරලා නැවත වතාවක් ජලතලයේ මතට වැඩමවගෙන නැවත රජගහනුවර පැත්තට යනකොට දෙවියෝ කල්පනා කළා. බූමාටු දෙවියෝ නාගයෝයි මිනිස්සුයි එකතු වෙලා භාග්‍යතුන් වහන්සේට අපූර්ව පූජාවක්. අපිත් ඒ පූජාවට එකතු වෙමු. බූමාටු දෙවිවරු මහ පොළොව සරසලා බූමාටු දෙවිවරු කඳු සිකර ගිරි ගුහා මේ හැමතැනම බුද්ධාසන තියලා ඡත්‍ර ඉහළලා දජ පතාක හැමතැනම කොඩිවැල් මල්වැල් පින්නතුනි ආකාශස්ත දෙවියෝ සදෙව්ලොවේ දෙවියෝ බ්‍රහ්ම රාජවරු මේ සියලු දෙනාම එකතු වෙලා මුළු අහස් තලයේම මනා සැරසිල්ලකින් සරසලා දජ පතාක පේන තෙක් මාන්නේ ලෙල්ල දෙනවා අකනිටා බඹලව දක්වා කොඩිවැල් මල්වැල් අකනිටා බඹලව දක්වා ඇදලා බැලූ තැන බුද්ධාසන ඡත්‍ර ඉහළලා අදිෂ්ඨාන කරලා රූපාවචර ධානයේ බුද්ධ රූප මවල හැම ආසනයකම වඩා හිඳෙව්වා. තවත් අසිරිමත් මිනිසුන්ගේ දෙවියන්ගේ නාගයන්ගේ සියලු දෙනාගේම අසිරිමත් පූජාව මැද පෙළහර මැද අපේ භාග්‍යතුන් වහන්සේ නැවත රජගහනුවරට වැඩියා. ඒ වඩින ගමනේ බිම්බිසාර රජුරුවන්ගේ පූජාව ලිච්ඡවීන්ගේ පූජාවට වඩා ඊටාම උසස්. මොකද රජුත් දෙවියොත් හැමෝම එකතු වෙලා කරන පූජාව. බුදු පියාණන් වහන්සේගේ ශීර්ෂ ධාතුවට ඉහළලා තිබිච්ච කුඩය අකනිටා බඹලෝ දක්වාම උසයි කියලා සඳහන් කරනවා. මුළු අහස්තලයේ අකනිටා බඹලෝ දක්වා හැම පැත්තෙම සරසලා. වචන වලින් කියලා විස්තර කරන්න බැරි ආශ්චර්යමත් පූජාවක්. මේ සියලු පූජා අසිරින් විඳගෙන භාග්‍යතුන් වහන්සේ වේළුවනාරාමයට වැඩියා. භික්ෂුන් වහන්සේලා පහවදා ධම්සභාවේ සාකච්ඡා කරනවා. ඊයේ සිද්ධ වෙච්ච ඒ මහානීය පින්කම. ඒ මහානීය පින්කම ඒ වාගේ පූජාවකින් පිදුම් ලබනද අපේ බුදුරජාණන් වහන්සේ මේ සංසාරේ මොනතරම් කුසල් කන්දක් රැස් කරලා ඇද්ද නේද කියලා. මේ වෙලාවේ තමයි ධම්සභාවට වඩින්නේ. බුදුරජාණන් වහන්සේ අහනවා මහණෙනි මොනවද කතා කර හිටියේ මං එන්න කලින්. ස්වාමීනි මිනිස්සු නාගයෝ දෙවියෝ මේ හැමෝම එකතු වෙලා ඊයේ භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් කරපු ඒ ආශිර්වාද පූජාව වචන වලින් කියන්න බැරි ඒ මහානීය පූජාව එවන් පෙළහැරකින් පූජාවකින් පූජා ලබන්න සංසාරේ මොනතරම් පින් කරන්න ඇද්ද ස්වාමීනි කියලා. නෑ මහණෙනි. ඔය විපාක දුන්නේ පාරමිතා පුරාගෙන එන සංසාර ගමනේ මා විසින් කරගත්ත ඊටාම සුළු පින්කමක නිස්සන්ද ඵලයි. ඊටාම සුළු පින්කමක අතුරු ඵලයයි කියලා දේශනා කළා. නිස්සන්ද ඵලය කියලා කිව්ව එකයි ප්‍රධාන ඵලය නෙමෙයි අතුරු ඵලය. පින්නතුනි හිතන්නකෝ. දෙවියෝ මිනිස්සු නාගයෝ හැමෝම එකතු වෙලා
තවත් කෙනෙකුට හිතාගන්න බැරි විදිහේ මහා පූජාවකින් භාග්‍යතුන් වහන්සේට පූජා පවත්වන්නේ සංසාරේ කරගත්ත මොන පින්කමේ අතුරු ඵලයේද කියලා. භික්ෂුන් වහන්සේලා වහාම අහනවා ස්වාමීනි මෙතරම් අතුරු ඵලයකින් විපාක දෙන්න නම් ඒ කරගත්ත මහ පින්කම මොකක්ද? දේශනා කළා මහණෙනි පාරමිතා පුරාගෙන ඉන්න භව ගමනේ මං එක ආත්මයක් සංක කියලා බ්‍රාහ්මණයෙක් වෙලා ඉපදිලා හිටියා. ඒ සංක බ්‍රාහ්මණයාට එකම එක පුතයි හිටියේ. ඒ පුතාගේ නම සුසීම. මගේ පුතා තරුණ වයසට ආවට පස්සේ සංක බ්‍රාහ්මණගේ පුතා තරුණ වයසට ඇවිල්ලා. තාත්තට කියනවා වේද සාහිත්‍ය ඉගෙන ගන්න ඕනේ කියලා. මහණෙනි මං හොඳට දන්න හඳුරන ආචාර්යවරු හිටියා ඒ කාලේ බරණැස. මං එයින් එක ආචාර්යවරයෙක් ළඟට මගේ පුතා යොමු කළා. සුදුසු වෙලාවක් සුබ නැකතක් බලලා ඒ ආචාර්යවරු මගේ පුතාට වේද සාහිත්‍ය උගන්වන්නට පටන් අරන් තිබුණා. 12 අවුරුද්දකින් ඉගෙන ගත යුතු වේදය මගේ පුතා ඊටාම කෙටි කාලයකින් ඉගෙනගෙන තිබුණා. සුසීම කුමාරයා ආචාර්යවරුන්ගෙන් අහනවා ස්වාමීනි මේ වේද සාහිත්‍යයේ මුලයි මැදයි නම් දැක්කා අග දැක්කේ නෑ කියලා. කෙරවල නිමාව දැක්කේ නෑ අවසානයේ දැක්කේ නෑ. අර ආචාර්යවරු කියනවා පුතේ නිමාව අපි දැකලත් නෑ. එතකොට සුසීම කුමාරයා අහනවා ආචාර්යතුමනි ඒ නිමාව දැකපු කෙනෙක් නැද්ද කියලා. ඉන්නවා ඉසිපතනේ. මම එහාට ගියාට කමක් නැද්ද ඉගෙන ගන්න? කමක් නැහැ. ආචාර්යවරුන්ට වැඳලා ඉසිපතනෙට පිටත් වුණා. එහි ඉන්නේ පසේ බුදුරජාණන් වහන්සේලා. ළඟට ගිහිල්ලා කතා කරලා වැඳා. වේද සාහිත්‍යයේ මුල මැද දැක්ක අවසානයේ දැක්කේ නැහැ කිව්වා. අවසානයේ පෙන්වන්න පුළුවන්. හැබැයි අපි වගේ වෙන්න ඕනේ. ඒ කියන්නේ පැවිදි වෙන්න ඕනේ. හොඳයි කියලා පැවිදි වුණා. සුසීම කුමාරයා පසේ බුද්ධත්වයේ ලැබුවා. එතකොට සුසීම කියලා කියන්නේ මහා කල්ප අසංඛ්‍ය 2.1 පාරමිතා පුරලා නිමා කරපු උත්තමයෙක්. ලෞතර බුද්ධ රාජ්‍ය හොයාගෙන යන්නේ පාරමී පිරුවද දන්නේ. ලෞතර බුද්ධ රාජ්‍ය හොයාගෙන යන්න පාරමිතා පුරන්න හිතපු උතුමනු සමහර අය පසේ බුද්ධත්වයෙන් සසර කෙරවල කරනවා. සමහර අය මහරහත් බෝධියෙන් සසර කෙරවල කරනවා. වීරිය අඩුම අය රහත් වෙනවා. මද වීරිය තියෙන අය පසේ බුදු වෙනවා. ඊටාම උසස් වීරියක් තියෙන අය ලෞතර බුද්ධත්වයේ දක්වාම යනවා. එහෙමනම් පින්නතුනි සුසීම කුමාරයා පසේ බුදු බව සම්පූර්ණ කරන්න අවශ්‍ය පාරමිතා පූර්ණේ කරලා ඉඳලා එදා පසේ බුද්ධ රාජ්‍ය මුදුන්පත් කරගෙන තමන්ට ජීවත් වෙන්න තව කොච්චර අවශ්‍ය තියෙනවද කියලා බැලුවා. අවශ්‍ය ඉවරයි. සංසාරේ කරගත්ත වෙනත් අකුසලයක් විපාක දීමක් නිසා දු අල්පායුෂ්කයි. එහෙනම් දැන් පිරිනිවන් පාණ්ඩයි තියෙන්නේ. අහසට පැන නැගලා ප්‍රාතිහාර්ය දක්වලා පිරිනිවන් පෑවා. අනික් පසේ බුදුරජාණන් වහන්සේලා උන්වහන්සේගේ ධාතුන් වහන්සේලා ටික එකතු කරලා දායකයන්ට දුන්නා. සුදුසු තැනක සෑයක් හදලා තැම්පත් කරන්න. බොහෝ දිනකට වැඳගන්න. නිවන් දොර අරගන්න. ඒ සාය මහෝපකාරී වෙයි කියලා.
පසේ බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනාවෙන් එදා හිටපු මිනිස්සු ඒ ධාතුන් වහන්සේලා තැන්පත් කළ විශාල සෑයක් හැදුවා. සංඝ බ්‍රාහ්මණතුමා පස්සේ කාලේ තීරණය කළා මගේ පුතා ඉගෙන ගන්න කියලා ගියාමයි. මොකවත් තොරතුරක් නැහැ. මම යන්න ඕනේ පුතා බලලා එන්න. හොයාගෙන ගියා. ගුරු ගෙදරින් ආරංචි වුණා බරණැසට ගියපු බව. ඉසිපතනෙට ගියා. ඒ ප්‍රදේශයට ගියා. කුමාරයාගේ හැඩහුරුකම් කීවා. මෙහෙම කුමාරයෙක් දැක්කද අඳුරනවද කියලා ඇහුවා. ඒ මිනිස්සු කියනවා ඔව් අපි අඳුරනවා. හැබැයි ඒ කුමාරයා මහාන වුණා. ඒ කුමාරයා පසේ බුදු වුණා. ඒ පසේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවා. සුසීම පසේ බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා හදාපු සෑයයි මේ තියෙන්නේ කියලා. සංඝ බ්‍රාහ්මණට අදාහ ගන්න බැරුව ගියා. සංඝ බ්‍රාහ්මණට දුක දරා ගන්න බැරුව ගියා. සංඝ බ්‍රාහ්මණ බිම වැටිලා මිට මොලෝලා මහ පොළොවට පහර දීදී දුක කියා ඇඬුවා. දුක තුනී වෙනකම් ඇඬුවා. අඬල නැගිට්ටා. සෑ මළුවට ඇතුළු වුණා. මළුව පුරාම තනකොළ වැවිලා. සංඝ බ්‍රාහ්මණ අතේ තිබුණු සියල්ල පසක තියලා සෑ මළුවේ තිබිච්ච සියලුම තනකොළ අතින්ම ගැලෙව්වා. මුළු මළුවම සුද්ධ කළා. පහලින් ගඟ ගලාගෙන යනවා. වැලි ටිකක් දැම්මොත් හොඳයි කියලා හිතුණා. උරයක් ගෙනල්ලා නැහැ. වැලි අදින්න භාජනයක් නැහැ. සංඝ බ්‍රාහ්මණ කල්පනා කළා උතුරු සළුවේ උතාගෙන වැලි අදින්න. තමන් පොරෝණ උතුරු සළුවට වැලි පුරවලා කරේ තියාගෙන ගිහිල්ලා මළුවට දාලා මේ මහා මළුව සම්පූර්ණයෙන් සුදු වැල්ලෙන් ඇතුරුවා. මේ වැලි වල දූලි නැගෙයිද? පැන් බොණ්ඩ අරගෙන ආපු කෙන්ඩියෙන් ගඟට බැහැලා වතුර ගෙනල්ලා මුළු වැලි මළුවම වතුරෙන් තෙමුවා. කැලේ තියෙන මල් කඩාගෙන ඇවිල්ලා සෑයට පූජා කළා. කොත් කැරලට ඉහලින් තමන්ගේ කුඩේ ඡත්‍රයක් හැටියට ඉහළලා බැන්දා. සුළු සැප අත්හරින්න කියලා මුලින් සඳහන් කළේ. කුඩේ තිබුණා නම් කොච්චර ලේසිද? වහින කොටත් කුඩේ ඉහළ ගත්ත හැකි. අවුවටත් කුඩේ ඉහළ ගත්ත හැකි. නමුත් අවුවට පිච්චුණාවේ වැස්සට තෙමුණාවේ සෑය තෙමෙන්න දීලා බෑ. එහෙම හිතලා කොත් කැරලට උඩින් කුඩේ ඉහළුවා. කොඩියකුත් තිබුණා නම් හරි අපූර්වයි. පින්කමකට ආපු ගමනක් නෙමෙයි මේක. නමුත් සංඝ බ්‍රාහ්මණ තමන්ගේ උතුරු සළුව නැවත හොදලා දිග ලීයක රඳවලා චෛත්‍ය ළඟ නතර හිටෙව්වා. පින්නතුනි සෑය දිහා බලලා මළුව දිහා බලලා සංඝ බ්‍රාහ්මණ සතුටු වුණා. දේශනා කළා මහණෙනි මම කරපු මෙන්න මේ පින්කමේ අතුරු ඵලයක් තමයි විශාලාවට වඩිනකොටත් විශාලාවෙන් වඩිනකොටත් ඔය විපාක දුන්නේ කියලා. මළුවේ තනකොළ ගලවපු නිසා යොදුන් 8ක් මාර්ගයේ එක තනකොළ කෙන්දක්වත් නැතුව සුද්ධ කළා. රජු ඇතුළු පිරිස. මෙහෙන් බිම්බිසාර රජුරෝ යොදුන් 5ක් සුද්ධ කළා. එහෙන් ලිච්ඡවින් යොදුන් 3ක් සුද්ධ කළා. කඳු ගැට වලවල් සමතලා කළ මුළු පාරම සුදු වැල්ලෙන් අතුරලා. චෛත්‍ය ළඟ උතුරු සළුව කොඩුවක් කරපු නිසා වඩිනකොටත් දජ පතාක ඉහළුවා. ආපහු වඩිනකොට
අකනිටා බඹලෝ දක්වා දජපතාක හිටවලා කොඩිවැල් මල් වැල් ඇදලා බුදුරජාණන් වහන්සේගේ හිසට හෙලින් අකනිටා බඹලෝ දක්වා ඡත්‍ර ඉහළුවේ තමන්ගේ කුඩේ චෛත්‍යයට හෙවණට ඉහළපු නිසා වනමල් නෙලාගෙන ඇවිල්ලා සෑයට පූජා කරපු නිසා යදුන් 8ක් මාර්ගයේ වැඩලා ඉවර වෙනකම් ධන මඩල දක්වා ඇරෙන්න මල් පූජාවක් පාවඩයක් ඇටියට මහණෙනි පසේ බුදුරජාණන් වහන්සේගේ චෛත්‍යයට පසේ බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වැඩ ඉන්න සෑයට මං කරපු ඒ සුළු පූජාව සසර විපාක දෙනකොට මට මේ තරම් මහත්ඵල ආකාරයෙන් නම් ඵල දුන්නේ මේ තරම් උත්තරීතර විදිහට නම් ඵල දෙන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලා වැඩ ඉන්න චෛත්‍යයක් ළඟ වතපිලිවෙත කරන්න පුළුවන් නම් කොයිතරම් ආනිසංස ලබනවද ඔබ හිතන්න කොයිතරම් ආනිසංස ලැබෙයිද කියලා ධාතුන් වහන්සේට කරන පූජාව කොච්චර ආනුභාව සම්පන්නද කියන එක අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා චෛත්‍යයක් උදෙසා කරන පූජාව මොනතරම් ආනුභාව සහිතද පසේ භාග්‍යතුන් වහන්සේගේ චෛත්‍යයට කරපු සුළු පූජාව මේ තරම් මහානුභාව නම් ලෞතර බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතුන් වහන්සේ වැඩ ඉන්න සෑය ළඟ ශ්‍රද්ධාවෙන් පූජාවක් කරනවා නම් වතපිලිවෙත කරනවා නම් අතුපත් මල්ලාසන පිරිසිදු කරනවා නම් හුණු පිරියම් කරනවා නම් දජ පතාක වලින් උපහාර දක්වනවා නම් මොනතරම් ආනිසංස මේ ජීවිතය තුළ ලබයිද බුද්ධෝත්පාදයක ලැබිච්ච වටිනා ශ්‍රේෂ්ඨ මනුස්ස ජීවිතයක් බුද්ධෝත්පාදයක ලැබෙන මනුස්ස ජීවිතේ කුසල් උල්පතක් කොයිතරම් පින් කර හැකිද ඒ මහා පූජාව යම් පූජාවක අතුරු ඵලේ නම් ප්‍රධාන ඵලයේ සංසාර ගමනේ පාරමිතා පුරාගෙන එනකොට ඕන තරම් ඵල දෙන්න ඇති මේ කරුණු ඔබේ ජීවිතයට ගලප ගන්න මත්තා සුඛ පරිච්ඡාගා සුළු සැපය අත්හරින්න මෙහෙම උදාහරණයක් සඳහන් කළොත් ඉගෙන ගන්න වයසේ ළමයි සෙල්ලම් කරන්න හරි ආසයි රූපවාහිනිය බලන්නත් හරි ආසයි ක්‍රීඩා තරඟ නරවන්නත් කැමතියි ළමෙක් බොහොම නිදහසේ කැමතිසේ සෙල්ලම් කරනවා කැමතිසේ ක්‍රීඩා තරඟ බලනවා කැමතිසේ රූපවාහිනිය ළඟ ඉන්නවා ඔහු නිදහසේ හැසිරෙනවා පුදුම සතුටක් ළමා කාලේ ඒ විදිහටම ගත කරනවා උදේ ඉඳලා රෑ වෙනකන් යාළු මිත්‍රයොත් එක්ක ප්‍රීතියෙන් ඉන්නේ තවත් ළමයි සෙල්ලම් කරන්න යන්න නැහැ රූපවාහිනිය බලන්න නැහැ ඒ හැම එකටම තහංචි හැම එකටම සීමාවක් තියෙනවා ඔහු බොහෝම දුකසේ තමයි කටයුතු කරන්නේ ඉගෙන ගන්න කටයුතු වලමයි යෙදිලා ඉන්නේ පින්නතේ ටික දවසක් ගියාම අවුරුදු 19ක් 20ක් 22ක් වෙනකොට ඉගෙන ගත්ත කෙනා විශ්වවිද්‍යාලවල ගිහිල්ලා උපාධි තානාන්තර අරගෙන ලොකු රැකියාවල් වල අවුරුදු 25ක් 28ක් විතර වෙනකොට
ලොකු උසස් රැකියාවල් වල. අවුවේ වැඩ කරන්නේ, පින්නේ වැඩ කරන්නේ, වැස්සේ වැඩ කරන්නේ නැහැ. දූවිලි නැහැ. වායු සමීකරණය කරපු කාමරවල කැරකෙන පුටුවක වාඩි වෙලා හොඳ ඇඳුමක් ඇඳලා ටයි එකක් බැඳලා බොහෝ උසස් රැකියාවක වෛද්‍යවරේ, ඉංජිනේරුවේ, නීතිඥ මහත්මේ මේ ආදි වශයෙන් උසස් රැකියාවල් තවත් උසස් රැකියා තියෙනවා. මං කීපයක් සිහිපත් කළේ. මාසේ අන්තිමට හොඳ පඩියක්, හොඳ වැටුපක් ලැබෙනවා. ලොකු ගෙයක් හදලා හොඳ වාහනයක් අරගෙන ජීවිතේ බොහෝම සතුටින් ගෙවෙනවා. කලින් දුක් විඳා, සෙල්ලම් කළේ නැහැ, විනෝද වෙන්න තිබුණේ නැහැ. නමුත් දැන් කොච්චර සතුටුද? නමුත් එදා සතුටු වෙවි හිටපු අය, සෙල්ලම් කරලා දුවල පැනලා හිටපු යාළු මිත්‍රයෝ දැන් කොහේ අය? අවුවේ, වැස්සේ, සීතේ, පින්නේ දහදුක් විඳිනවා ජීවිතේ ගෙවන්න. දැන් පේනවද වෙනස? එදා පොඩි අවදී අර සුළු සැපය අත්හැරපු නිසා දැන් මහත් වූ ලාභයක්. එදා අනාගතයේ ලැබෙන්න තියෙන මහත් ලාභය ගැන හිතන්නේ නැතුව සුළු සැපයට වහල් වෙච්ච නිසා ඔවුන් මහා දුකසේ දැන් ජීවිතේ පවත්වන්න යුද්ධයක් වගේ. මේ කරුණු උදාහරණයක් හැටියට එකක් සිහිපත් කළේ. හැම එකක්ම ජීවිතයට ගලප ගන්න. හැම පැත්තෙන්ම ජීවිතේ දිහා බලන්න මේ කරුණත් එක්ක. හැබැයි මේ ගාථා රත්නයේ සුළු සැපය අතහරින්න කියලා දේශනා කරලා තියෙන්නේ අපි මේ කතා කරනවා වාගේ දේවල් ගැන නෙමෙයි. දෙව් සැප, බඹ සැප අත්හරින්න කියලා තියෙන්නේ. මොන සැපය වෙනුවෙන්ද? නිවන් සැපය වෙනුවෙන් දෙව්ලොව බඹලොව සැප විඳින්න තියෙන කැමැත්ත පවා අත්හැර ගන්න කියලායි දේශනා කළේ. නමුත් ඕක මුල ඉඳලම අපේ ජීවිතවලට ගලප ගන්න පුළුවන්. සුළු සැපයි. සමහර අය බොරු කියලත් සතුටක් හොයනවා. පන්සිල් උල්ලංඝනය කර කර සතුට හොයනවා. අල්ප මාත්‍ර සතුටක් හොයන්න ගිහිල්ලා කල්ප කාලාන්තරයක් අවුරුදු කෝටි ප්‍රකෝටි ගාණක් සතර අපායේ දුක් විඳින්න කරුම රැස් කරනවා. ඔබට හිතන්න ලොකු තැනක් මෙතන තියෙනවා. ආන්ගේ කරුණු ගැන හිතලා ජීවිතේ දිහා බලලා ඔබට තියෙන සමාජ අත්දැකීම් ටිකත් එකතු කරගෙන කොයි තරම් පින් කරගන්න පුළුවන් කාලයකද ලෞකිකත්වයේ ඔස්සේ ඇලිලා ඉන්නේ කියන කාරණාවත් හිතන්න. බුද්ධාන්තරේ අපිට අය කවද ලැබෙයිද? බුද්ධාන්තරයක ලැබුණ මනුස්ස ජීවිතේ කොයිතරම් ශ්‍රේෂ්ඨද? බුද්ධාන්තරයක් තුල ඉපදිලා කොච්චර පින් කර හැකිද? චෛත්‍ය බෝධිය ප්‍රතිමා වහන්සේ අරමුණු කරගෙන අපිට කොහොම කටයුතු කරන්න බැරිද? ආන් එහෙම හිතලා මේ අවස්ථාවෙන් ලබාගත යුතු ප්‍රයෝජනය උපරිමයෙන් ලබා ගන්න වීරිය වඩන්න නැවත ලෞතුරා බුද්ධ ශාසනයක මනුස්ස ජීවිතයක් අරගෙන මේ තරම් මහ පිංකම් කරන්න කොයි වගේ කාලයක අපිට අවසර ලැබෙයිද? ඒක හිතන්න. හෙට ජීවිතය අහිමි වෙයි. ඊට කලින් අද වැඩ කරගන්න. පස්සේ පසුතැවිලි නොවෙන්න, අද උත්සුක වෙන්න. මේ කාරණාව මතක් කරලා ඔබට ආශිර්වාද කරලා ඔබේ ජීවිතේ හැම පැත්තෙම ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක කරගන්න මේ බුද්ධාන්තරය තුල කටයුතු කරන්න උත්සාහ කරන්න. දරුවන්ට උනන්දු ඇති කරවන්න. අන් අයට කියලා දීලා සත්පුරුෂයෙක් වෙන්න. නිවන් දක්නා ජාති දක්වා සාපිපාසාදී දුක, සතර අපායාදී දුර්ගතිය, අනුන් නපුරු දෝෂයක් නැතු
නිවන් දක්නා ජාති දක්වා උපදින හැම භවයකම අබුද්ධෝත්පාද කාලයක ඉපදුන තිසරණේ අවබෝධ වෙන්න ප්‍රාර්ථනා කරලා ආර්යයන් වහන්සේලා මුණ ගැහෙන හැම භවයකම ප්‍රමුඛ ස්ථානයේ අරගෙන දම්පැන් පූජා කරන්න. උපදින හැම ජීවිතයක්ම සම්මා දිට්ඨික කරගන්න. මේ ලැබිච්ච අවස්ථාවේ මහ පිංකම් කර කර ප්‍රාර්ථනා ගොනු කරලා සසර අතරමං වුණ අසරණේක් නොවෙන්න වැඩ කටයුතු සම්පාදනය කරගන්න බුද්ධාන්තරයේ තුල ලැබිච්ච ශ්‍රේෂ්ඨ මනුෂ්‍ය ජීවිතයෙන් ඔබට ශක්තිය, ධෛර්යය, වාග්ය, වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා.